දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ හවුල් ව්‍යාපාර ගිණුම් කරණයට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්න හා කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න 50ක් තිබුණා. අපි පසුගිය ඒකකයේ තුලින් බහුවර්ණ ප්‍රශ්න 30 සාකච්ඡා කළා. අද අපි මෙම ඒකකයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ කෙටි පිළිතුරු අපේක්ෂිත කෙටි ප්‍රශ්න 20ක් තව තියෙනවා. ඒ විෂය සාකච්ඡා කිරීම. දැන් බලන්න එහෙමනම් ප්‍රශ්න අංක 31. බලන්න ප්‍රශ්න අංක 31 හා 32ට පිළිතුරු සැපයීමට පහත සඳහන් තොරතුරු භාවිත කරන්න කියලා කියනවා. බීනු හා දනු හවුල් ව්‍යාපාරයේ ජංගම ගිණුම් ශේෂයන් පහත දැක්වේ. බීනු හා දනුගේ ව්‍යාපාරයේ ජංගම ගිණුම් ශේෂයන් දෙනවා රුපියල් 1000 වලින් 2013 3.31 දිනට 2012 3.31 දිනට. ඒ කියන්නේ වසර අග සහ වසර මුල 1000 වලින් සංඛ්‍යා දී තිබෙන්නේ. හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි පහත සඳහන් පරිදිවේ බීනු සහ දනු පිළිවෙලින් රුපියල් 2,40,000ක 3,60,000ක වාර්ෂික වේතනට හිමිකම් කියයි. අපි දැන් මේ ගාන 10 වලින් හදන නිසා අපිට පුළුවන් මේ සංඛ්‍යා අග බින්දුන ඉවත් කරන් 10 වලින් හදන්න. බිනු හා දනු අතර පිළිවෙලින් 3:2 අනුපාතර ලාභ බෙදා ගන්නු ලැබේ. 2013 3.31 දිනෙන් අවසන් වසරේ බීනු සහ දනුට පිළිවෙලින් රුපියල් 10 වලින් 200ක් හා 300ක වාර්ෂික වේතන ගෙවා ඇත. ඊළඟට කියනවා ප්‍රශ්න 31කින් ඔබෙන් අහනවා ප්‍රශ්න දෙකක් අහනවා 32 කියලා 31කින් අහනවා 2003 3.31 දිනෙන් අවසන් වසරේ හවුල් ව්‍යාපාරයේ ඉපයූ ලාභය කීයද? දෙක ඔවුන්ට වේතන ගෙවා නොමැති නම් 2013 3.31 දිනට බීනු හා දනුගේ ජංගම ගිණුම් වල ශේෂයන් කීයද? හොඳයි දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා අපිට ලේසියෙන්ම පෙර වැඩවල හදන්න වෙනවා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්. මේ හවුල්කරුවන් දෙදෙනාගේ ජංගම ගිණුම් හදුවා නම් ආරම්භක සෙෂන් දාලා මේ ජංගම ගිණුම් වලට හරබර කරලා ඉලක්කම් අතුලත් කරලා අපිට මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු හොයාගන්න පුළුවන්. පෙර වැඩවල ජංගම ගිණුම් මේ විදිහට රූල් කරගන්නවා. හවුල්කරුවන් දෙදෙනාට ජංගම ගිණුම් අපි මීට කලිනුත් මේවායි ගණන් හදලා තියෙනවා. අපි රුපියල් 10 වලින් බීනු දනු මම බීඩී කියලා යනකො ආරම්භක ශේෂ අපි දාගමු මුලින්ම බීනුගේ ආරම්භක ශේෂ තියෙනවා 500ක් 10 වලින් දනුගේ ආරම්භක ශේෂ තියෙනවා 600ක් 10 වලින් නේද? අවසාන ශේෂයෙන් තියෙන අපි අවසාන ශේෂන් දෙක මෙහෙම එකතු කිරීමේ රිගාලා පහලින් දාගමු. බර ශේෂයක් වශයෙන් ඉහළට ගෙන ශේෂය බීනු 960යි දනු 940යි නේ 960යි 940යි මේ පැත්තෙන් පහළට ගෙන ශේෂත් එකමයි 960යි 940යි නේද? හරි. හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි කොහොමද තියෙන්නේ? බිනු හා දනුවට පිළිවෙලින් රුපියල් 240ක් හා 360ක වාර්ෂික වේතන හිමිය. හවුල් වේතන විසර්ජන කිරීම හර ජංගම ගිණුම් බැරන් නේද? ජංගම ගිණුම් බැරෙනවා 240ක් බීනුට 360ක් දනුවට නේද? ඊළඟට කියනවා මෙතන ලාභාලාභ බෙදා ගන්න 3:2 අනුපාතයට. හරි. ඒක ලාභ කොටස් බෙදන්න ඕනේ. ඒ 3:2 අනුපාතයට තමයි ලාභ කොටස් එන්නට ඕනේ. තාම දන්නේ නැහැ බදු. ඊළඟට හවුල්කරුවන්ට පිළිවෙලින් වේතන ගෙවලා දෙන මුදලින් 200ක් හා 300ක් මුදලින් ගෙවු වේතන ජංගම ගිණුම් හර වෙන්න ඕනේ. ගෙවු වේතන කියලා බිනුට 200ක් සදරුට 300ක් ගෙවු වේතන ජංගම ගිණුම් හර වෙනවා. ඒතර අපි ළඟ ආරම්භක ශේෂ තියෙනවා වේතන වශයෙන් විසර්ජනය කළ ප්‍රමාණය තියෙනවා. ලාභ කොටස් වශයෙන් විසර්ජනය කළ ප්‍රමාණය දීලා නැහැ. අවසාන ශේෂයන් තියෙනවා. හර පැත්ත වැඩි අවසාන ශේෂයන් දැම්මම හර පැත්ත වැඩි කියන්නේ බැර පැත්ත වෙනස වෙනවා. නම් මේ දෙන්නගේ ලාභ කොටස් වශයෙන් විසර්ජනය කළ ප්‍රමාණය මේ ගිණුමින් හොයාගන්න පුළුවන් අපිට. බලන්න බීනුගේ හර එකතුව 0.6යි 9 2 11 1160යි 1160 බැර කළාම හරි නේද? මෙතන තියෙන 740 බලන්න වෙනස 0.4 2 6යි 5 2 7යි 4 11යි. හරිනේ?
420ක ලාභ කොටසක් බිනුට විසර්ජනය කරලා තියෙනවා. ධනුට ඒකත් හර පැත්ත වැඩි. හර පැත්ත එකතු 1240යි. 1240 බැර කරාම එයාගේ වෙනස බලන්න 0.8 14 එකක් ඇතුලේ 7 ඇතුලේ 10 2 12 280ක්. උතර දැන් බලන්න ලාභ කොටස් විසර්ජනය වෙලා තියෙන්නේ 3:2 අනුපාතන නේද? 420යි 280යි අතර වෙනස අනුපාතයක් වශයෙන් ගත්තාම කීයද? 3:2. දැන් 282 බෙදුවම 140 140 දෙකක් මෙතන 140 3ක් මෙතන නේද? හරි. දැන් අපි අහන්නේ ප්‍රශ්නවලට උත්තර දෙමු. පළවෙනි ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ වසරේ ඉපයූ ලාභය කීයද? ඉපයූ ලාභය හොයන්නේ කොහොමද? ඉපයූ ලාභයෙන් විසර්ජනය කරලා තියෙනවා වේතන හා ලාභ කොටස්. එහෙනම් දෙන්නට වේතන වශයෙන් හා ලාභ කොටස් වශයෙන් විසර්ජනය කළ මුළු ප්‍රමාණය එකතුව ගන්න. ඒක තමයි ඉපයූ ලාභය. ඒතර වේතන වශයෙන් විසර්ජනය කරලා තියෙනවා 240යි මෙයාට 360යි. ලාභ කොටස් වශයෙන් විසර්ජනය කරලා තියෙනවා බිනුට 420යි 280ක් ධනොට. එහෙනම් ලාභේ මේ ඔක්කොම එකතු කරාම ලාභය. ලාභය තියෙනවා 6 10යි 18 2 22ක් ඉතුරුයි. 4යි 7යි මෙතන 13යි 1300. ඉපයූ ලාභයේ දහස් වලින් 1300යි. එක්කෙන් 13 ලක්ෂය නේ. ඉදාගමන ඉපයූ ලාභය රුපියල් දහස් වලින් නේ දහස් සාමාන්‍ය ලක්ෂ වශයෙන් කෝ 13 ලක්ෂයක්. ඉපයූ ලාභය. හරි නේද? ඒ වගේම අහනවා ඔවුන්ට හිමි වේතන ගෙවා නොමැතිනම් බිනු හා ධනුගේ ජංගම ගිණුම්වල ශේෂයන්. ඉතින් වේතන ගෙවේ නැත්තම් ළමයි මේ වේතන හර වෙන්නේ නැහනේ. එහෙම වුණා නම් මේ දෙන්නගේ ජංගම ගිණුම්වල ශේෂයන් වෙන්නේ මොකද්ද? 1160යි බිනු 1240යි ධනු. මේ වේතන ගෙවුව නිසානේ මේ 960යි 970 දක්වා අඩු උනේ. වේතන ගෙවලා තිබුණ නැත්තම් බරපැත්ත එකතු වෙන්නේ මේ ඉලක්කම වල එකතු වෙන්නේ. බිනුගේ ජංගම ගිණුම් ශේෂය 1160යි ධනුගේ එකතු 1240යි. 1160යි 1240යි. 1100 රුපියල් 60යි බින්දුරකුත් දාගන්න. මෙයාගේ රුපියල් 1140යි තව බින්දුරක් දාගන්න. වේතන ගෙවලා තිබුණ නැත්තම් හවුල් කරන් දෙදාගේ ජංගම ගිණුම් වල ශේෂයන් වෙන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක. හරිද? ඔන්නෝම තමයි ওই ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා 32යි 33යි 32යි නේද? බලන්න ප්‍රශ්නාංක 33 හොඳට අහගන්න මේක. 2010 3:31 දින කළු හා සුදු හවුල් ව්‍යාපාරයට රතු බඳවා ගැනීමත් සමග ජංගම නොවනවත්කම් ප්‍රත්‍යාගමනය කිරීම නිසා ශුද්ධවත්කම් ලක්ෂ 6 සිට ලක්ෂ 10 දක්වා වැඩි විය. රතු තම ප්‍රාර්ථන කොටස වශයෙන් රුපියල් 2 ලක්ෂයක් එදිනම රැගෙන විත් තිබෙනවා. 2010 3:31 දිනට කළු හා සුදුගේ ජංගම ගිණුම් ශේෂයන්ගේ එකතුව ලක්ෂ 3යි. 2010 මාර්තු 31 දිනට නව හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථන ගිණුම් ශේෂයන්ගේ එකතුව සහ මුළු ශුද්ධවත්කම් ගණනය කරන්න. පෙන්හානේ ප්‍රාර්ථන ගිණුම් ශේෂ වල එකතුවයි මුළු ශුද්ධවත්කම්. ශුද්ධවත්කම් වලට තව නමක් කියන්නේ හිමිකම. හිමිකම ඉන්නේ කොහොමද? වත්කම් ඍණ වගකීම. එහෙනම් හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් ශුද්ධවත්කම් කියන තව විදිහකින් කෝ ප්‍රාර්ථනා ජංගම ගිණුම් වල එකතුව. නේද? ශුද්ධවත්කම් කියන වත්කම් ඍණ වගකීම්නේ හිමිකම. හවුල් ව්‍යාපාරයේ හිමිකම කියන ප්‍රාර්ථනා හා ජංගම ගිණුම් වල එකතුව. දැන් මේ මුලින් හවුල්කරු දෙන්න වශයෙන් ඉඳලා තියෙන කළු හා සුදු. මේ හවුල් ව්‍යාපාර රතු කියලා කෙනෙක් බඳව ගන්නවා. මෙදින ව්‍යාපාරයේ ජංගම නොවනවත්කම් ප්‍රත්‍යාගමනය කරලා තිබෙනවා. නැවත අගය කරලා තිබෙනවා. ප්‍රත්‍යාගමන ඉදිරි සාකච්ඡා කරන පාඩමක් වශයෙන් එහෙම නම් සුද්ධවත්කම, ඒ කියන්නේ හිමිකම ලක්ෂ 6යි එදිනට තිබිලා තියෙන්නේ. ඒක ලක්ෂ 10 දක්වා වැඩි වෙලා තියෙනවා. කියන්නේ ප්‍රත්‍යාගමනය කිරීම තුළින් ප්‍රත්‍යාගමන අතිරික්තයක් ඇවිත් තිබෙනවා ලක්ෂ 4ක. ප්‍රත්‍යාගමන අතිරික්තයේ ප්‍රාර්ථනා කිරීමට බැර වෙනවා. එතකොට සුද්ධවත්කම වැඩි හිමිකම වැඩි වෙලා තියෙනවා. ඒ ඊට කලින් ඉඳන් හිමිකම තිබිලා තියෙන ලක්ෂ 6යි. කවද්ද කළු හා සුදු හවුල් ව්‍යාපාරයේ. හිමිකම කියන්නේ ප්‍රාර්ථනා ජංගම ගිණුම් වල එකතුව. ඒ රතු එන අවස්ථාවේදී කළු හා සුදුගේ හිමිකම ලක්ෂ 6යි. තව ඉතින් කිව්වොත් රතු එන අවස්ථාවේදී කළු හා සුදුගේ ප්‍රාර්ථනා හා ජංගම ගිණුම් වල එකතුව ලක්ෂ 6යි. ඒක ලක්ෂ 10 දක්වා වර්ධනය වෙලා තියෙනවා ප්‍රත්‍යාගමනය කිරීම හේතු කොටගෙන. රතු තමාගේ ප්‍රාර්ථනා වශයෙන් ලක්ෂ 2ක් ගේනවා. මෙදින කළු හා සුදුගේ ජංගම ගිණුම් වල ශේෂ ලක්ෂ 3ක් තිබිලක් තියෙනවා. 2010 මාර්තු 31 දිනට හවුල් ව්‍යාපාරයේ ප්‍රාර්ථනා ගිණුම් වල කීයද එකතුව
සහ මුළු සුද්ධවත්කම් කීයද කියලා අහන්නේ. දැන් කොහොමද ප්‍රාර්ථනා කිරීම වල එකතුව ගන්න අපි? දැන් මේ ගානේ කිනිදියට ළමයි රතු බඳවා ගන්න අවස්ථාවේදී හවුල්කරුවන්ගේ හිමිකම කීයද? ලක්ෂ 6යි නේ. ඒ ලක්ෂ 6 තුර තියෙන මොකද? ප්‍රාර්ථනා කිරීම හා ජංගම කිරීම. ඒතර ඒ ලක්ෂ 6න් ලක්ෂ 3ක් මොකද්ද? මේ තියෙන්නේ ජංගම කිරීම. ඒ රතු බඳවා ගන්න අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයේ තිබිලා තියෙන ප්‍රාර්ථනා කිරීම වල වටිනාකම කීයද? ලක්ෂ 3යි. තේරුණාද? මෙහෙමයි ඒක. තව දෙයක් ගත්තොත් එම කළු හා සුදුගේ ඇවති ප්‍රාර්ථනය ඉක්මනටම ලක්ෂ 6ක් තියෙනවානේ. ලක්ෂ 6න් අඩු කරන ලක්ෂ 3. මේ ලක්ෂ 3 මොකද්ද? ජංගම කිරීම. તો මේ දෙන්නගේ දැනට පැවති ප්‍රාර්ථන කීයද එමනම්? ලක්ෂ 3යි නේ. හරි. රතුගෙන ප්‍රාර්ථනය ලක්ෂ කීයද? 2යි. ඊට අමතරව ප්‍රත්‍යාකරණ අතිරික්ත ඒක ප්‍රාර්ථනා කිරීම වල කරනවා. ප්‍රත්‍යාකරණ අතිරික්තය කීයද? 6යි. ඒතර ලක්ෂ 10යි ලක්ෂ 6යි අතර වෙනසනේ. ලක්ෂ 10යි ලක්ෂ 6යි අතර වෙනස බලන්න ඕනේ. ලක්ෂ 4ක් තියෙනවා නේ. එහෙමනම් ප්‍රාර්ථනා කිරීම වල එකතු වෙනවා මේ තුන එකතු. මෙන්න කලින් තිබුණු ප්‍රාර්ථනා කළු හා සුදුගේ රතු කියන ප්‍රාර්ථනාවේ කළු හා සුදුගේ ප්‍රාර්ථනාවට බැලන ප්‍රත්‍යාගන ලාභය. ඔක්කොම එකතු ලක්ෂ 9යි. එම නිසා නව ප්‍රාර්ථන එකතු. නව ප්‍රාර්ථන ශේෂ වල එකතු කීයද? ලක්ෂ 9යි. ප්‍රශ්නයක් එකේ අනිත් ප්‍රාර්ථනා කිරීම වල ශේෂ එකතු රුපියල් උත්තර රුපියල් ලක්ෂ 9යි. හරිද? හොඳයි. ආයන මුළු සුද්ධවත්කම්. මුළු සුද්ධවත්කම කියන්නේ මුළු හිමිකමනේ. ඒතර මේ තියෙන්නේ මෙතන තියෙන ප්‍රාර්ථනා කිරීම වල එකතුනේ. මුළු සුද්ධවත්කම් ගන්න මේකට එකතු කරනවා මොකද්ද? ජංගම කිරීම නේද? මේ වෙලාව ආයන පෙරවඩ ආයනට පෙරවඩ ආයන ගත්තොත් එහෙම මුළු සුද්ධවත්කම් මෙහෙමයි ගන්නෙ. නව ප්‍රාර්ථන ගිණුම් එකතුව කීයද? රුපියල් ලක්ෂ 9යි නේද? මේක එකතු කරන්න ජංගම ගිණුම් එකතුව. ජංගම ගිණුම් එකතුව කීයක්ද මේ දෙන්නගේ? ලක්ෂ 3ක්. රතුද තාම ජංගම ගිණුම් ශේෂයක් නිර්මාණය වෙලා තිබුණේ නැහැනේ. කළු හා සුදුගේ ජංගම ගිණුම් ලක්ෂ 3යි. ඒ තුන් දෙනාගේ ප්‍රාර්ථනා ලක්ෂ 9යි නම් නව හිමිකම නොහොත් සුද්ධවත්කම් කීයද? නව හිමිකම නොහොත් සුද්ධවත්කම් ලක්ෂ 12යි. ඒ කියන්නේ ප්‍රශ්නාංක දෙක විතර ආයන උත්තර ලක්ෂ 12යි. ආයනෙන් අහනවා මුළු සුද්ධවත්කම් නේ රුපියල් ලක්ෂ 12ක් නේ. ඔය උත්තරේ තමයි ඔය ප්‍රශ්නෙන් අපේක්ෂා කළේ. ගන්න ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නක 34 අහගන්න. හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනය සඳහා වර්ෂයකට 10%ක පොලියක් හිමි බව හවුල් ගිවිසුමේ සඳහන් වෙනවා. එක්තරා හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමේ තියෙනවා ප්‍රාර්ථනයට 10%ක පොලියක් හිමි කියලා. ඉවත් වී යන හවුල්කරු වන පියල් ඔහුට හිමි මුදල ඔහු ඉවත් වීමත් සමග පියවන්නේ නැත්නම් ඉහත වගන්ති යටතේ 10%ක පොලියක් ඔහුට ගෙවන මෙන් ඔහු අනුත් හවුල්කරුවන්ට බල කර සිටී. පියල්ට හිමි මුළු මුදල ඔහු ඉවත් වෙන අවස්ථාවේ නොගවා සිටියහොත් ඔහුට 10%ක පොලියක් ලබා ගැනීමට අයිතියක් ඇද්ද යන්න හේතු සහිතව ප්‍රතිපාදනය කරන්න. හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් තිබෙනවා. ඒ හවුල් ගිවිසුමේ තිබෙනවා හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනයට 10%ක පොලියක් හිමි කියලා. මේ හවුල් ව්‍යාපාරයෙන් පියල් කියන තැනත්තා ඉවත් වෙනවා. විශ්‍රාම ගන්නවා. ඔහු ඉවත් වෙන අවස්ථාවේදී අනෙක් හවුල්කරුවන්ට බල කර සිටිනවා. දැන් එයාගේ අයිතිය ණය ගැනීමකට මාරු කරනවා කියලා කියනවා.
ඒ ණය ගිණුමට අර පෙරමෙන් ප්‍රාර්ථනාවට පොලිය ගෙවුවා මෙන් 10ක පොලියක් ගෙවනලසේ අනිත් අයට බල කර සිටිනවා. ඔබෙන් අහනවා පියල්ට 10ක ගෙවීම ගෙවන්න අයිතියක් තිබෙනවද 10ක පොලියක් ඉල්ලීමට? එහෙම ඒ වගේම එතින්ද අනුගමනය කළ යුතු පිළිවෙත මොකක්ද කියලා තමයි අපි අහන්නේ හේතු සහිතව. උත්තරේ මොකද්ද? පියල්ට 10ක් ඉල්ලා සිරීමට අයිතියක් තියෙනවද? නැහැ. ඒ 10ක් ගෙවලා තියෙන ප්‍රාර්ථනා පොලිය වශයෙන්. දැන් ඒ හවුල්කරුවෙක් නෙමෙයි ඉවත්ව ගියන් පස්සේ. ණය ගිණුමට 10ක පොලියක් අනිත් හවුල්කරුවා එකඟ නැත්නම් එකඟ නම් පුළුවන්. එකඟ නැත්නම් එයාට ගෙවන්න බෑ. මෙතෙන්දි බලපාන්නේ 1890 හවුල් ආඥා පනතේ 42 වගන්තිය. හවුල් ආඥා පනතේ 42 වගන්තිය සඳහන් වෙනවා හවුල්කරුවෙක් ඉවත්ව ගියාම ඔහුගේ අයිතිය ණය ගිණුමකට මාරු කරන්නේ නම් ඊට ගෙවිය යුතු වාර්ෂික පොලිසියට කීයද? 5යි. එහෙනම් ප්‍රශ්නානේ 10ක පොලියක් ලබා ගැනීමට අයිතියක් ඇද්ද යන්න සඳහන් කරන හේතු සහිතව. දැන් 10ක පොලියක් ලබා ගැනීමට අයිතියක් නොමැත. 1890 හවුල් ආඥා පනතේ 42 වගන්තිය අනුව ඉවත් වූ හවුල්කරුට හවුල්කරුගේ අයිතියට 5ක පොලියක් පමණක් ලබාගත හැක. 1890 හවුල් පනත කියන්නේ 5ක පොලියක් තමයි ගෙවන්න ඕනේ. ඊට වඩා ගෙවන්න ඕන නම් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත අවශ්‍යයි නේද? හොඳයි. ඔක තමයි ප්‍රශ්නෙට පිළිතුර. ඊළඟ ප්‍රශ්නාංක බලන්න ප්‍රශ්නාංක 35. විශ්‍රාම ගන්න හවුල්කරුවට හිමි ප්‍රමාණය එකවරම ගෙවා නිදහස් නොකරන්නේ නම් ඒ හවුල් ව්‍යාපාරයේ ශේෂපත්‍රය කියන්නේ මූලදත්ත ප්‍රකාශනයේ පෙන්වුම් කරන්නේ කෙසේද? එම ශේෂ්ඨය මත හවුල්කරුවට අයිති වන වෙනත් හිමිකම් මොනවාද? කියන බලන්න. විශ්‍රාම ගන්න හවුල්කරුගේ අයිතිය එකවරම නිදහස් නොකරන්නේ නම් හවුල් ව්‍යාපාරයේ ශේෂපත්‍රය නැත්නම් මූලදත්ත ප්‍රකාශනයේ පෙන්වුම් කරන්නේ කෙසේද? උත්තරේ ඒ වගකීමක් වශයෙන් පෙන්වුම් කරන්නට ඕනේ නේද? වගකීමක් ලෙස. එහිදී ඒ වසරක් ඇතුළත පියවන්නේ නම් ජංගම වගකීමක් ලෙස වසරකින් පසුව පියවන්නේ නම් ජංගම නොවන වගකීමක් ලෙස. එහෙනම් මෙහෙමත් කියන්න පුළුවන් ඉවත් වූ හවුල්කරුගේ අයිතිය ජංගම හෝ ජංගම නොවන වගකීමක් ලෙස පෙන්වුම් කළ යුතුයි. නේද? හවුල් ව්‍යාපාරයේ ශේෂපත්‍රය පෙන්වුම් කරන්නේ කෙසේද කියලා. අපි ආයෙත් උත්තර බලමු මෙහෙම. වගකීමක් ලෙස වරහන් තුල ජංගම හෝ ජංගම නොවන එක තීරණය වෙන්නේ ගෙවන කාලය අනුවනේ වගකීමක් ලෙස පෙන්වුම් කළ යුතුයි. ඊට පස්සේ අහනවා එම ශේෂය මත හවුල්කරුවට අයිති වෙනත් හිමිකම් මොනවාද? එම ශේෂයට තවත් හිමිකමක් තියෙනවා මොකද්ද? 5ක වාර්ෂික පොලියක් ලබා ගැනීමට අයිතියක් ඇත නේද? 5ක වාර්ෂික පොලියක් ලැබීමට අයිතියක් ඇත. හොඳයි. ප්‍රශ්න 36 අහනවා හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා කිරීම හා ජංගම කිරීම අතර වෙනස්කම් මොනවාද? වෙනස්කම් දෙකක් ලියන්න. දැන් මේ ප්‍රශ්න අපි ඊට කලින් කතා කරලා තියෙන දීර්ඝ වශයෙන් නේද? ප්‍රාර්ථනා හා ජංගම කිරීම අතර වෙනස්කම් දෙකක් කියමු බලන්න. මේ පැත්තට දැම්මොත් ප්‍රාර්ථනා කිරීම මේ පැත්තට දැම්මොත් ජංගම කිරීම අපෙන් අහන්නේ මේ දෙකේ වෙනස්කම් දෙකක්. එකක් කියන්නේ ප්‍රාර්ථනා කිරීම වල පෙන්වුම් කරන්නේ මොකද්ද? හවුල්කරුවන්ගේ ස්ථාවර ප්‍රාර්ථනය. ඒ කියන්නේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට හවුල්කරුවන් යොදූ ප්‍රාර්ථනය. ජංගම කිරීම වල පෙන්වුම් කරන්නේ මොකද්ද? හවුල්කරුවන්ගේ විචල්්‍ය හිමිකම්. නේද? ව්‍යාපාරයේ ඕනම අවස්ථාවකට ආපසු ලබා ගත හැකි වටිනාකම නේද? අපි ලියමු නම් 1
හවුල්කරුවන්ගේ ස්ථාවර ප්‍රාර්ථනය පෙන්වීම. මේ පැත්ත. එහා පැත්තට යන්න. හවුල්කරුවන්ගේ විචල්්‍ය හිමිකම පෙන්වීම. විචල්්‍යම කියන ඕනෑම අවස්ථාවක ව්‍යාපාරයෙන් ඕනට ආපසු ගත හැකි වටිනාකම නේද? එක. දෙක. ප්‍රාග්ධන කිරීම හා ජංගම කිරීම අතර තියෙන තව වෙනසක් තමයි ප්‍රාග්ධන කිරීම ශේෂය ආපසු ගන්නව නම් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත තියෙන්නට ඕන. ප්‍රාග්ධන කිරීම ශේෂය අඩු කරගන්න පුළුවන් වෙන්නේ ආපසු ගත හැකි අනෙක් හවුල්කරුවන්ගේ කැමැත්ත අනුව පමණයි. ජංගම කිරීම වල තියෙන වටිනාකම ආපසු ඉවත් කරගන්න අනෙක් අයගෙන් විමසන්න අවශ්‍ය නැහැ. යාර ඕන වෙලාවක ඉවත් කරගන්න අයිතියක් තිබෙනවා. ප්‍රාර්ථනය ආපසු ඉවත් කරගත හැක්කේ අනෙක් හවුල්කරුවන්ගේ එකඟතාවය අනුවය. ප්‍රාග්ධන කිරීම වල ශේෂය ආපසු ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ අනෙක් හවුල්කරුවන්ගේ එකඟතාවය අනුවයි. ජංගම කිරීම වල ශේෂය එහෙම අවශ්‍යද නැහැ නේ? ජංගම ගිණුමේ අවතන ශේෂය ඕනෑම විටකදී හවුල්කරුවන්ට ආපසු ගත හැක. ඒකට අනිත් අයගේ කැමැත්ත අවශ්‍යතාවයක් නැහැ. කැමැත්ත වීමට අවශ්‍යතාවයකුත් නැහැ. නේද? ඔය තමයි ප්‍රාර්ථනා කිරීම හා ජංගම කිරීම අතර තියෙන වෙනස්කම්. ඊළඟ ප්‍රශ්නේ බලන්න 37 හවුල් ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග දෙකක් සඳහන් කරන්න. අපි පාඩම පටන් ගන්නකොටම හවුල් ව්‍යාපාර පාඩම පටන් ගන්නකොටම කතා කළා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරලා තියෙන ආකාරය තුල හවුල් ව්‍යාපාරයක තිබිය යුතු ප්‍රධාන අංග 4ක් තියෙනවා කියලා නේ. මොකද්ද? පුද්ගලයන් සිටීම, ව්‍යාපාර කටයුත්තක් තිබීම, පොදු එකඟතාවයක් තිබීම, ලාභ ලැබීම ප්‍රධාන අරමුණ වීම. ඔය තමයි ප්‍රධාන ගුණාංග 4. මේකෙන් අහලා අංග කීයද? දෙකක් නේ. තිබිය යුතු ප්‍රධාන ගුණාංග දෙකක්. අර හතරෙන් දෙකක් ලියන්න. එක පුද්ගලයන් සිටීම. දෙක ලාභ ලැබීමේ අරමුණක් තිබීම. හරි. 38 හවුල්කරුවන්ගේ ලාභාලාභ අනුපාතය වෙනස් වීමට භාජන විය හැකි අවස්ථා දෙකක් සඳහන් කරන්න. හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වෙනවත් එක්ක මේගොල්ලෝ ලාභ අනුපාතය තීරණය කරගන්නවා. නමුත් ඒ ලාභ අනුපාතයේ සමහරක් අවස්ථාවලදී වෙනස් වෙනවා. එසේ වෙනස් වීමට භාජනය වන අවස්ථා දෙකක් අහන්නේ. මොකද්ද? එකක් තමයි නව හවුල්කරුවෙකු බඳවා ගන්නා විට අනිවාර්යයෙන්ම ලාභ අනුපාතය වෙනස් වෙනවා. ඇයි ඒ? නව හවුල්කරුවෝ ලාභ කොටසක් දෙනකොට ඉන්න අයගේ ලාභ අනුපාතය අඩු වෙනවා. වෙනස් වෙනවා. ඒ වගේම හවුල්කරුවෙක් ඉවත් වෙන විට ඉවත් යාමකද ඉවත්වගේ හවුල්කරුවගේ ලාභ කොටස ඉන්න අයට භුක්ති විඳීම අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව ඉන්න අයගේ ලාභ අනුපාතය වෙනස් වෙනවා. අපි ලියමු අවස්ථා දෙකක්. එක නව හවුල්කරුවෙකු බඳවා ගන්නා විට ලාභ අනුපාතය වෙනස් වෙනවා. දෙක හවුල්කරුවෙකු ඉවත්ව යන විට හවුල්කරුවෙකු ඉවත් යාමකදීත් ලාභ අනුපාතය වෙනස් වෙනවා නේද? ගණ ප්‍රශ්නාංක 39 ගිහාන් සහ මොහාන් තුනට දෙක අනුපාතර ලාභාලාභ බෙදා ගන්න හවුල්කරුවෝ වෙති. ව්‍යාපාරය විසින් ගිහාන්ගෙන් රුපියල් 1,50,000ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. ගිහාන් සහ මොහාන් කියන දෙන්න තුනට දෙක අනුපාතර ලාභ බෙදාගෙන මේ ව්‍යාපාරය කරගෙන යනවා. ව්‍යාපාරයේ ගිහාන්ගෙන් 1,50,000ක ණය මුදලක් ලබාගෙන තියෙනවා. ණය සඳහා පොලී ගෙවන ආකාරය ගැන කිසිම සඳහනක් හවුල් කිවිසුමේ නැහැ. ණය ගත්තම ණය පොලී ගැන සඳහනක් කිවිසුමේ නැහැ. ඉහත අවස්ථාවේ ණය පොලී ගෙවීමට අදාළ පදනම සඳහන් කරන්න ණය පොලී අනුපාතය දක්වන්න. ඉතින්
ඔබ දන්නවා යම්කිසි ව්‍යාපාරයක හවුල් කිවිසුමක් නොතිබුණහොත් ඒ හවුල් කිවිසුමක් තිබුණත් නොතිබුණත් හවුල් කිවිසුමක් තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම හවුල් ආඥා පනත අනුව කටයුතු කළ යුතුයි. හවුල් කිවිසුමක් තිබුණත් ඒ යම්කිසි වගන්තියක් සඳහන් නොවන්නේ නම් යම් කොන්දේසියක් සඳහන් නොවන්නේ නම් ඒ සඳහන් නොවන කරුණ සම්බන්ධයෙන් බලපවත්වන්නේත් මොකද්ද? හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය ලාභ විදීමේදී. ණය මුදලක් ලබා දීලා තියෙනවා ණය පොලිය කියන සඳහනක් නැහැ. එහෙනම් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වගන්තිය අනුව ක්‍රියාත්මක විය යුතුයි. පදනම තමයි ඒක. ඒ සඳහා ගෙවිය යුතු පොලිය අනුපාතය කීයද? 5යි නේද? එහෙනම් මෙතින්දි පදනම තමයි පොලිය ගෙවීමේ පදනම තමයි 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය. ඉතින්දි ක්‍රියාත්මක වෙන්නේ බලපෑම් 24 වන වගන්තිය. ණය පොලිය අනුපාතය මොකද උත්තරේ? වාර්ෂිකව 5යි. වාර්ෂික පොලිය 5යි. පැහැදිලිද? ඔක තමයි ඔකට පිළිතුර වෙන්න ඕනේ. ප්‍රශ්නක 40 බලන්න. පහත දී ඇති ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. ප්‍රකාශ දෙනවා අපට කීපයක්. මේවා සත්‍යද අසත්‍යද කියලා සඳහන් කරලා කියන්නේ. 1. ලිඛිත හවුල් කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පැවතිය නොහැකිය. ලිඛිත හවුල් කිවිසුමක් නැත්නම් ව්‍යාපාරයකට පවතින්න බැහැලු. සත්‍ය අසත්‍යද? අසත්‍යයිනේ. ඇයි? ලිඛිත හවුල් කිවිසුමක් තිබෙන්නම අවශ්‍ය නැහැ ව්‍යාපාරයක් පවතින්න. අපිට පුළුවන් වාචිකව ව්‍යාපාරය පවත්වන්න පුළුවන් කට වචනේ. ව්‍යංගෙන් හැසිරීමෙන් හවුල් කරේ බව හංගවලා ව්‍යාපාරය පවත්වන්න පුළුවන් නේද? දැන් ලිඛිත හවුල් කිවිසුමක් නොමැතිව ව්‍යාපාරයකට පැවතිය නොහැකි කියන දේ නම් අසත්‍යයි. 2. හවුල්කරුවන්ට වේතන හා ප්‍රාග්ධන පොලිය ගෙවනු ලබන්නේ හවුල් ව්‍යාපාරයේ ලාභයේ සාධාරණ ලෙස බෙදාහැරීම තහවුරු කිරීම සඳහායි. හවුල්කරුවන්ට වේතන ගෙවන්නේ හවුල්කරුවන්ට මේ ප්‍රාග්ධන පොලිය දෙන්නේ ව්‍යාපාරයේ ලාභයේ හවුල්කරුවන් අතර වඩා සාධාරණ ලෙස බෙදාහැරීම සඳහායි. උත්තරේ 100%ක්ම සත්‍යයි. හවුල්කරුවන් අතර ලාභයේ සාධාරණව බෙදාහැරීම සඳහා තමයි ප්‍රාග්ධන පොලිය හා වේතන බෙදාහැරීමක් කළ යුතු වන්නේ. හවුල් ආඥා පනතේ එහෙම ගෙවන්න නොකියුවේයි. හවුල් ආඥා පනතේ කිව්වේ ප්‍රාග්ධනට සමසමුදායක වෙන්න, ලාභ කොටස් සමසම බෙදා ගන්න හැම හවුල්කරුවෙක්ම එක ලෙස ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වල සහභාගී වෙන්න. එහෙම තත්ත්වයක් වෙලා තිබෙනවා නම් ප්‍රාග්ධන පොලිය ගෙවීම අවශ්‍ය නැහැ. හවුල්කරුන්ට වේතන ගෙවීම අවශ්‍ය නැහැ. ලාභ කොටස් ලාභාලාභ සමානව බෙදෙන නිසා අනිත්ව ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් හවුල්කරු ප්‍රාග්ධනට අසමසමුදායක වෙලා තියෙන අවස්ථාවක පරිපාලන කටයුතු වලට එකිනෙකට වෙනස් ආකාරයකට දායක වන අවස්ථාවක හවුල්කරුවන්ගේ ලාභය හවුල්කරුන්ට ව්‍යාපාරයේ ඉපයු ලාභය වඩා සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා තමයි ප්‍රාග්ධනට පොලියකුත් හවුල්කරුන්ට වේතනයකුත් ගෙවන්න කියලා කියන්නේ. මේ කතාව වෙන 100%ක්ම සත්‍යයි. සත්‍ය ප්‍රකාශනය. 3. හවුල්කරුවන් අතර ලිඛිත කිවිසුමක් නොමැති විට හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාමයෙන් හවුල්කරුන් හිමි කොටස අනිවාර්යයෙන්ම ණය ගිණුමකට මාරු කළ යුතුයි. ලිඛිත කිවිසුමක් නොමැති නම් හවුල්කරුවෙක් ඉවත් යාමක් වෙන හැම අවස්ථාවකදීම අනිවාර්යයෙන්ම ඔහුගේ කොටස ණය ගිණුමකට මාරු කළ යුතුයි කියලා කියනවා. නෑ එහෙම එකක් නෑ. හැම අවස්ථාවකදීම ණය ගිණුමකට මාරු කරන්න කියලා නියමයක් නෑ. සමහරක් අවස්ථාවලදී කිවිසුමක් තිබුණව නැත ඉවත් වෙන අවස්ථාවදී ඔහුගේ අයිතිය මුදලින් ගෙවාවි. එතන වෙනත්පත්කමක් පවරා දීමෙන් පියවාවි. එහෙමත් නැත්නම් තමයි ණය ගිණුමකට මාරු කරන්න කැමැත්ත අනුව නේද? දැන් මේ හැම විටම අනිවාර්යයෙන්ම ණය ගිණුමකට මාරු කළ යුතුයි කියන කතන්දරේ අසත්‍යයි. 4. හවුල්කරුවන් ඔවුන්ගේ ප්‍රාග්ධන ශේෂවල අනුපාතයටම ලාභාලාභ බෙදාගන්නේ නම් ප්‍රාග්ධන පොලිය ගෙවීම අර්ථුන්නේ නැහැ. ඉස්සලා සඳහන් කළා ප්‍රාග්ධනයට දායක වෙච්ච අනුපාතය ලාභාලාභ අනුපාතය සමාන නම් ප්‍රාග්ධනට පොලිය ගෙවීමේ තේරුමක් නැහැ. මේ කතාව හරි සත්‍යයි. 5. හවුල්කරුවන් අතර කිවිසුමක් තිබීම හවුල් ව්‍යාපාරයක් පැවතීම සඳහා අත්‍යවශ්‍යම කොන්දේසි. හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම හවුල්කරුවන් අතර කිවිසුමක් තියෙන්න ඕන. අත්‍යවශ්‍ය කොන්දේසියක් තමයි. මේක අර පොදු එකඟතාවය කියලා කිව්වේ. හවුල් ව්‍යාපාර නිර්වචනයේ පොදු එකඟතාවය කියලා කියන්නේ ඒක තමයි. ඉතින් එකඟතාවයේ කට වචනෙන් තියෙන්න පුළුවන්
ඇඟවීමෙන් තියෙන පුළුවන් ලිඛිතව තියෙන පුළුවන්. ලිඛිතව තිබීම වඩාත් ශක්තිමත්. නමුත් යම්කිසි එකඟතාවයක් තියෙන විට නැත්නම් හවුල් ව්‍යාපාරය පවතින්න බෑ. නේද? මේ කතාව හරි සත්‍යයි. හොඳයි. ප්‍රශ්නාංක 41 බලන්න. 41 සිට 43 දක්වා, ඒ කියන්නේ 41, 42, 43 දක්වා පිළිතුරු සැපීමට පහත් සඳහන් තොරතුරු භාවිත කරන්න කියලා කියන්නේ. අනෝමා හා බිමල්කා 3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගැනීමෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහ. 2013 4 දින චමිලා හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. මෙදින චමිලා විසින් රුපියල් 12 ලක්ෂයක් මුදලින් ප්‍රාර්ථනය සඳහා දායක වූ අතර කීර්තිනාමයේ 24 ලක්ෂයක් ලෙස ඇස්තමේන්තු කරලා තිබෙනවා. කීර්තිනාමයේ වත්කමක් ලෙස පොත්වල හඳුනා නොගන්නා අතර ගැළපීම් හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා කිරීම මගින් සිදු කරයි. මෙදින සිට අනෝමා බිමල්කා චමිලා 3:2 අනුපාතයට ලාභාලාභ බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට එකඟ වූ අතර එක් හවුල්කරුවෙකුට රුපියල් 1,20,000ක වාර්ෂික වේතනයක් හිමිය. ඊට පස්සේ බලන්න 2013 3:31 දිනට අනෝමා සහ බිමල්කාගේ ප්‍රාර්ථනා කිරීම හා ජංගම කිරීම ශේෂයන් මෙහෙමයි. අනෝමා බිමල්කා ප්‍රාර්ථනා කිරීම 20 ලක්ෂයයි, අනෝමා 15 ලක්ෂයයි බිමල්කා, ජංගම කිරීම 3 ලක්ෂයක්, අනෝමා 2 ලක්ෂයක් බිමල්කා. වර්ෂය තුළදී චමිලා රුපියල් 80000 ගැන ලෙස මුදලින් ලබාගෙන තිබෙනවා. 2014 3:31 දින අයගේ ජංගම කිරීම ශේෂය රුපියල් 2,80,000ක් විය. අනෙකුත් හවුල්කරුවන් දෙදෙනා 2014 3:31 දින අවසන් වසර තුළදී ගැන ලෙස මුදල් ලබාගෙන නොමැත. ප්‍රශ්න 41 ඔබෙන් අහන්නේ මොකද්ද? ප්‍රශ්න 41 ඔබෙන් අහන්නේ 2013 4 දිනට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමයේ ගැළපීම් සිදු කිරීම සඳහා ජේර්නල් සටහන පෙන්වන්න සන්ලක්ෂයක් අවශ්‍ය නැහැ කියනවා. 42 ඔබෙන් අහනවා 2014 3:31 දින අවසන් වසරේ ව්‍යාපාර ඉපයූ ලාභය 3 43 ඔබෙන් අහනවා 2014 3:31 දිනට හවුල් ව්‍යාපාරයේ හිමිකම. හරි. ප්‍රශ්න තුනක් ඔබෙන් අහනවා නේද? දැන් මේ අනෝමා සහ බිමල්කාගේ හවුල් ව්‍යාපාරයට චමිල සම්බන්ධ වෙන්නේ කවදද? 2013 4:1 රෙගුලර් ගිණුම් වර්ෂ 2013 4:1 තමයි පටන් ගන්නෙ. එදාම තමයි මේ තොරතුරු ඔක්කොම අපෙන් අහන්නේ. ගිණුම් වර්ෂ ඉවර වෙන 2014 3:31. එතකොට 2013 4:1 කියන්නේ දැන් මේගොල්ලන්ගේ ගිණුම් වර්ෂය 2013 3:31කින් ඉවර වෙනවා. ඒ කියන්නේ 2012 4 ගිණුම් වර්ෂය පටන් ගන්නවා. මුලින් හිටිය හවුල්කරුව අමල්කා සහ අනෝමා සහ බිමල්කා ලාභ බෙදාගත්තේ 3:2. මේ හවුල් ව්‍යාපාරේ චමිලා කියලා කෙනා එන්නේ 2013 4 වෙනි මාසේ පළවෙනිදා. ඒ කියන්නේ මේ වසර අවසන් හොත් ඊළඟ ගිණුම් වර්ෂය පටන් ගන්නකොට තමයි මේ චමල්කා ඉන්නේ නේද? චමිලා ඉන්නේ. එතකොට ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන නැත්නම් ඊළඟ ගිණුම් වර්ෂයේ ආරම්භයේ තමයි චමිලා ඉන්නේ. අපිට තොරතුරු දීලා තියෙන්නේ මේ ප්‍රාර්ථනා ගිණුම් සෙෂන් දීලා තියෙන ජංගම ගිණුම් සමග 2013 3:31 දිනට ප්‍රාර්ථනා ජංගම ගිණුම් වල ශේෂ තියෙනවා. ඊට පස්සේ වසරේ හවුල්කරුවන් සිදු කළ ගැළලිය ඔබට දෙනවා 2014 3:31 දින අයගේ ජංගම ගිණුම් චමිලා රුපියල් 80000ක් මුදලින් ලබාගෙන තිබෙනවා 2014 3:31. ඒ කියන්නේ මේ ඊළඟ ගිණුම් වර්ෂයේ නේ 2014. කොටිම කිව්වොත් මේ නව හවුල්කාරය එන්නේ මේ 2014 3:31 දිනෙන් 2014 3:31 දින අවසන් වසර පටන් ගන්නකොටම. ඒ කියන්නේ 2013 4:1 දින. හරිද? ඒතර මේ වර්ෂයේ මේ වසරේ තමයි ව්‍යාපාරි තුන්දෙනාම ඉන්නේ 3:2ට අනුපාත ලැබෙදා ගන්න. ABC කියන හවුල්කාර තුන්දෙනාම ඉන්නවා 3:2ට අනුපාත ලාභ බෙදා ගනිමින්. මේ ගිය අවුරුද්ද අර්ථන ප්‍රවර්තන වර්ෂය. හරි. අපි ඉල්ලන තොරතුරු වලට උත්තර දීම සඳහා අපිට සිදු වෙනවා දැන් මුලින් ප්‍රශ්නේ අහන්නේ 2013 4 දින කීර්තිනාමයේ තක්සේරු කරනවානේ රුපියල් 2,40,000 24 ලක්ෂයකට. අපිට මේ ගන්න දහස් වලින් හදන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ කීර්තිනාමයේ ගැලපුම් කිරීමේ ජර්නල් සටහන් දක්වන්න කියන්නේ. කීර්තිනාමයේ ගැලපීම් කිරීමේ ජර්නල් සටහන්. ඔබ දන්නවා හවුල්කරුවේ බඳවා ගන්නා විට ඒ වගේම හවුල්කරුවෙක් ඉවත්ව යන විට දැන් වර්තමානයේ කීර්තිනාමයේ ගැලපීම කරන්නේ ප්‍රාග්ධන කිරීම වල. කීර්තිනාම කිරීම පොත්වල පවත්වා ගන්න නැතුව.
ප්‍රාර්ථනා කිරීම වල කීර්ති නාමයේ ගැලපීම් කිරීමේ විසටහන මොකද්ද? නව ලාභ බෙදා ගන්න අනුපාතර ප්‍රාර්ථනා කිරීම හර පැරණි ලාභ බෙදා ගන්න අනුපාතර ප්‍රාර්ථනා කිරීම බැරතුරු මේ අභ්‍යාසයේ නව ලාභ අනුපාතය 3ට 2ට 1 ABC 3 දෙනාටම හර වෙන්න ඕනේ. පැරණි ලාභ අනුපාතය 3ට 2 නේද? එහෙනම් අපි ලියමු ජීවන සටහන මේ විදිහට ප්‍රශ්නාංකයෙන් අහන ජීවන සටහන නේද? දැන් අපි රුපියල් 1000 වලින් කියලා ලියමු ලේසි. මෙහෙම ලියගන්න. ප්‍රාර්ථනා ගිණුම් හර මම ABC කියලා එන අනෝමා විමල්කා චමිලා නේද? ඒතර ඒට හර වෙනවා දැන් මුළු ගාන කීයද ආවේ? අපි 1000 වලින් ගත්තාම කීර්ති නාම කීයද ආවේ? රුපියල් 1000 වලින් ගත්තාම 2400 නේද? නව අනුපාතයට හර වෙන්න ඕනේ නේද? එතකොට ඒට හර වෙනවා 2400න් අලුත් අනුපාතය ආවේ 3ට 2ට 1නේ නේද? නව අනුපාතය ඇවිල්ලා තිබුණේ 3ට 2ට 1නේ මෙතින් 3ට 2 1 කියන්නේ 6යි නේ 6න් 3ක් පීට 2400න් 6න් 2ක් චමිලා 2400න් 6න් 1ක් 2400න් 6න් 3ක් කියන හරියටම භාගයක් නේ කියන්නේ 1200යි 2400න් 6න් 2ක් කියන්නේ 3 1ක් ඒ කියන්නේ 800යි 2400න් 6න් 1ක් කියන්නේ 400යි එන ප්‍රාර්ථනා කිරීම හර කළා නව අනුපාතය ඊළඟට ප්‍රාර්ථනා කිරීම බැර වෙනවනේ ප්‍රාර්ථනා කිරීම බැර වෙන්නේ පැරණි හොල් කරනදට අනෝමටයි බිමල් කාටයි නේද බැර වෙනවා 2400න් මොකද කලින් අනුපාතය 3ට 2 නේ තිබුණේ 3ට 2 නේද 2400න් 5න් 3ක් බිමල් කාට අනෝමට බිමල් කාට 2400න් 5න් 2ක් 2400න් 5න් 3ක් කියලා කියන්නේ කීයද? කියන්නේ 10න් 6ක් කියන්නේ 24 6ක් 2400 බෙදීම 5 වැඩි කිරීම 3 උත්තරේ 1440යි 1440යි අනෝමාට බැලුණාගේ අනිත් එක්කනට 2400න් බෙදීම 5 වැඩි කිරීම 2 960යි නේද? අනෝමයි හවුල්කරු බඳවා ගන්නා විට දැන් චමිලා බඳවා ගන්න අවස්ථාවේදී කීර්ති නාමයේ ගැලපීම කරන්න සලලක්ෂය අවශ්‍ය නැහැ කියලා කිව්වනේ. මෙන්න ප්‍රාර්ථනා කිරීමට හර බලන වටිනාකම 1000 වලින් වෙදිලා තියෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නාංකය අහනවා ඔබෙන් 42 2014යි 3යි 31 දින අවසන් වසරේ හවුල් ව්‍යාපාරයේ ලාභය. හවුල් ව්‍යාපාරයේ ලාභය සොයා ගන්න මේ තියෙන තොරතුරු ආධාරයෙන් ජංගම ගිණුම් හෙදුවා නම් ජංගම ගිණුම් වලට පවතින ශේෂයන් දාලා ලාභ කොටස් හොයලා වසරේ ලාභය හොයා ගන්න පුළුවන් කමක් තිබෙනවා. අපි කරමු මෙහෙම. ජංගම ගිණුම් රුපියල් 1000 අනුම A දෙවල්ක B චමිලා C ABC එකක් දාගමු. හරි. දැන් බලන්න මේ තොරතුරු දිලා තියෙන තොරතුරු දාගන්න. ඔබට දෙනවා මේ තියෙන්නේ ශේෂ 2013යි 3යි 31. ඒ කියන්නේ ගිය අවුරුද්ද අවසාන දිනට. මේ අවුරුද්ද අවසාන දින 2014යි 31නේ. ගිය අවුරුද්ද අවසාන ශේෂයන් කියන්නේ මේ අවුරුද්ද ආරම්භක ශේෂයන්. මේ ජංගම ගිණුම් අනෝම 300යි 200යි බිමල්ක නේද? 300යි 200යි ශේෂික දාගන්න වෙනවා. අනෝම 300යි බිමල්ක 200යි චමිලට ආරම්භක ශේෂයක් තිබිලා නැහැ නේද? කිවිසි විතර කොන්දේසි බලන්න. එකෙක් හවුල් කරුවාට රුපියල් අපි 10 වලින් ගත්තොත් එහෙම 120 බැගින් වාර්ෂික වේතනයක් හිමියි. ලාභ විසර්ජනය කළාම
වාර්ෂික වේතන විසර්ජන කිරීම හරිය ජංගම කිරීම බැලනේ එක් හවුල් කරුවට 120 බැගින්නේ නව හවුල් කිසිම තියෙනවා. එවනම් ඔයාලා ජංගම කිරීම වලට ගිහින් බැර කරන්න ඕනේ වේතන කියලා 120 බැගින් 3 දෙනාට. වේතන කියලා 120 බැගින් 3 දෙනාට බැර කරන්න ඕනේ. හවුල් වේතන නේද? ඊළඟට බලන්න තව මොනවද කරලා තියෙන්නේ කියලා පිළි. ඊළඟට තියෙනවා ප්‍රාර්ථනා ජංගම කිරීම විශේෂ. ඊළඟට වර්ෂ තුලදී චමිල රුපියල් 80000ක් ගැරලි කරලා තිබෙනවා. ඒකේ ජංගම කිරීමේ අවුරුදු අවසාන 280යි කියලා කියනවා. එහෙනම් ගැනලි චමිල 80000ක් කියන 80ක් නේ. හර කරනවා ගැනලි කියලා චමිලට 80ක්. ඊට අමතරව අවසාන ශේෂයන් දෙනවා එක්කෙනෙක්ගේ. කාගේද? චමිලගේ ජංගම කිරීමේ අවසාන ශේෂය දෙනවා. අනිත් අයගේ නෙමෙයි චමිලගේ. ගාන කියන විදිහට චමිලගේ අවසාන ශේෂය කීයද? 280යි මෙති. 2014 331 දින ශේෂය නේ 280යි. ඉදාකම වෙන චමිලාට ශේෂය කියලා 280ක්. ඊළඟ ග්‍රහ ශේෂය චමිලා 280ක් දහස් වලින් මේ පැත්තෙන් පහළට ගෙන ගිය ශේෂය චමිලා 280ක් දහස් වලින්. ඔච්චරයි දීලා තිබෙන්නේ. දැන් ඒතර ලාභ කොටස් දීලා දැන් හොයාගන්න පුළුවන් අපිට. දැන් චමිලාගේ තත්ත්වය දැන් උතන ලාභ කොටස් විසර්ජන කිරීම හරිය ජංගම කිරීම බැලන්නේ ලාභයක් තියෙන බව පැහැදිලි. මොකද උතන තියෙන තොරතුරු අනුව නේද? චමිලගේ ගිරිම සම්පූර්ණ එයාගේ ආරම්භක ශේෂයක් තිබුණේ නැහැ කොහොමත්. වේතන වශයෙන් ලැබුණු ගාන දීලා තියෙනවා. ලාභ කොටස් වශයෙන් ලැබුණු ගාන දීලා නැහැ. හැබැයි අවසාන ශේෂය තියෙනවා. ගැනලි වටිනාකමක් තිබෙනවා. එහෙනම් එයාගේ ජංගම ගිරිම හරහා හොයාගම එයාගේ ලාභ කොටස 0යි හරපැත්ත වැඩි හරපැත්ත එකතු කරන මුලින් මට වට 16යි 3යි 360යි හර එකතුව 360 බැර කළාම මෙන්න චමිලාගේ ලාභ කොටස එනවා 0යි 240ක් නේද? චමිලාට හිමි ලාභ කොටස 240යි. නව ලාභාලාභ අනුපාතයේ ගාන කිව්වනේ ඔබට. නව ලාභ බෙදා ගන්න අනුපාතය කීයද? ගාන කිව්ව ඔබට. නව ලාභ බෙදා ගන්න අනුපාතය 3ට 2ට 1. ඒතර 3ට 2ට 1 අනුව ලාභ බෙදුවාම චමිලාට 6න් 1යිනේ. ඒතර 6න් 1ක ලාභ කොටස තමයි 240 දහස් වලින්. එහෙමනම් ඒ පදනම් කරගෙන අනිත් හවුල් කරන දෙදෙනාගේ අනෝමාගේ සහ බිමල්කාගේ ලාභ කොටස හොයාගන්න පුළුවන්. ඒ අනුව මුළු ලාභය හොයාගන්න පුළුවන්. අපි යමු එහෙනම් අනිත් දෙනාගේ ලාභ කොටස් හොයන්න. ලාභ කොටස් අනෝමාගේ මෙහෙම වෙන්නේ 240 කියන්නේ 6න් 1නේ. 6න් 1 නම් අනෝමට හම්බ වෙනවා 3යි 2යි 6න් 3ක් නේ. බිමල්කාට 240 කියන්නේ 6න් 1නේ. එයාට ලාභ කොටස් දෙකක් හම්බ වෙනවා නේ. අපිට චමිලක් දාන්න පුළුවන්. චමිලගේ ලාභ කොටස අපි හොයාගත්තා නේ. ඒක පදනම් කරන්න මේ යන්නේ නේද? එතකොට 240 එකෙන් බෙදලා 3ට ගම 240 වගේ 3 ගුණයක්. 0යි 3 12 එකක් අතුරුයි 720යි. බිමල්කේ ලාභ කොටස 240 බෙදීම එක වැඩි කිරීම 2 480යි නේ. ලාභ කොටස් තුනනේ 720යි 480යි 240යි. 720යි 480යි මේක 240යි. හරිනේ ලාභ කොටස් දැන් බෙදලා තියෙන්නේ කොහොමද? 3ට 2ට 1. 240 වගේ දෙගුණයක් 480 තුන් ගුණයක් තමයි 720. දැන් අපිට එහෙමනම් පුළුවනි ABC කියන හවුල් කරන් තුන් දෙනාගේ ජංගම කිරීම තුලනය කරන්න. C කියන දැන් තමයි තුලනය වෙලා ඉවරයි. ඒකේ බලන්න. 0යි 1 2 4යි 4යි 11යි. 1140 නේ. 1140. බැසල්ගේ බලන්න 0යි 8 2 10 එකක් ඉතුරුයි. 5යි 3 8යි 800යි ශේෂය පාලනය ගෙනාව ශේෂයට ගෙනාව. එහෙනම් 1140යි 800යි. දැන් අපි අහලා තියෙන ප්‍රශ්න වල උත්තර දෙන්න පුළුවන්. එක ප්‍රශ්නයක් වශයෙන් අපි අහලා තියෙන්නේ මොකද්ද? වසරේ ලාභය. හවුල් ව්‍යාපාරේ මේ අවුරුදු ලාභය. ලාභය ගන්නේ කොහොමද? ලාභය ගන්න මේ විසර්ජනය කළ සියල්ලකම එකතු ගන්න.
ලාභයෙන් විසර්ජනය කරලා තියෙන වේතන සහ ලාභ කොටස්. ලාභය කියන්නේ මේ සියල්ලකම එකතුව. අපි ලියුවොත් පරිවර්තන නැවතත් වර්ෂයේ ලාභය තමයි ගන්නේ වේතන එකතුව කිය 223ක් 360යි ලාභ කොටස් එකතුව කීයද 720යි 480යි 240යි එතකොට 1440යි වේතන එකතුව 360යි ලාභ කොටස් තුන එකතුව 1440 නම් වසරේ ලාභය කියන්නේ මේ දෙක එකතුව. අතර 10 එකක් ඉතුරුයි. 7 8යි 1යි. 1810 වලින්. වර්ෂේ ලාභය 1810 වලින්. උත්තරය අපි ලියමු. වර්ෂේ ලාභය 1800යි 6.3යි. ඊට පස්සේ මොකක්ද දාන්නේ? 2014යි 3යි 31 දිනට හවුල් ව්‍යාපාර හිමිකම අවුරුදු අවසාන හිමිකම ගන්න කොහොමද? ප්‍රාර්ථන ගිණුම් වල එකතු හා ජංගම ගිණුම් එකතුව. අපි ගමු පෙරවඩ වරම නැවතත් හිමිකම මෙහෙමයි ගන්නෙ. ප්‍රාර්ථන ගිණුම් එතන ප්‍රාර්ථන ගිණුම් එකතුවයි ජංගම ගිණුම් වල එකතුවයිනේ. ප්‍රාර්ථන ගිණුම් වල එකතුව කියලා බලන්න. ගාන පටන් ගන්නකොටම ප්‍රාර්ථනය තිබ්බ කොහොමද? ගාන පටන් ගන්න ප්‍රාර්ථනය තිබ්බ හවුල් කරන්නේ මෙතින්. චමිල ගෙනවා 1200 වලින් චමිල 1200ක් ගෙනවා. ඊට අමතරව අනෝම බිමල්කාගේ තිබුණා 2000යි 1500යි. ඊටත් අමතරව කීර්තිනාමය ගැලපීමකුත් වුණා නේද? ප්‍රාර්ථනා ගිණුම් වලින් කීර්තිනාමය ගැලපීලක් කළා. ඒ ඕනම් ප්‍රාර්ථනා ගිණුම් හදලා අපට අවසාන ශේෂය ගන්නත් පුළුවන්. එහෙම නැතුව එකතු ගන්නත් පුළුවන්. මෙතන 2000යි 1500යි 3500යි ඊට අමතරව සම්ලගෙන ප්‍රාර්ථනයයි කීර්තිනාමය වශයෙන් අලුතෙන් හරබැර වෙච්ච ගානයි. කීර්තිනාමය වශයෙන් හරබැර වෙච්ච ගාන කියන්නේ බැර වුණා හර වුණා කැපිලා ගියානේ. ඒක කීර්තිනාමය සුද්ධ බලපෑමක් උනේ නෑනේ. අපි එකතු ගමු නම් මෙහෙම 2000යි ධන 1500යි ධන 1200යි නේ. 2000 කිව්වේ අමල්කාගේ ප්‍රාර්ථනය අනුමගේ ප්‍රාර්ථනය 1500 කිව්වේ බිමල්කාගේ ප්‍රාර්ථනය 1200 කිව්වේ චමිලගෙන මුළු ප්‍රාර්ථනය. මේ තුරනේ කීර්තිනාමය තිබුණේ. ඒ කීර්තිනාමය ආපහු අලුත් අනුපාතය හරලා පෙර අනුපාතය බැර වුණාම ඒක ආයෙත් සුද්ධ වටිනාකම ඒකමයි. මුළු වටිනාකම වෙනසක් වුණේ නෑ නේද? එක් හවුල් කරගේ ප්‍රාර්ථනා ගිණුම් වල වෙනසක් වුණාට සමස්ත ප්‍රාර්ථනාවේ වෙනසක් වුණේ නැහැ. ඒ ප්‍රාර්ථනා ගිණුම් වල ගැලපීම කලේ. එහෙනම් ප්‍රාර්ථනා ගිණුම් වල වටිනාකම 3500යි මෙතන 1200 කීයද? 4700ක් වෙන ප්‍රාර්ථනය. ජංගම ගිණුම් වල එකතුව දැන් දන්නවා ජංගම ගිණුම් වල එකතුව ආවාගයක් කීයද කියලා? 1140 800යි 280යි නේ. 1140යි ධන 800යි ධන 280යි. කීයද? අපි බලමු 1140යි ධන 800යි ධන 280යි. උත්තරේ 2220යි. එහෙනම් සම්පූර්ණ ප්‍රාර්ථන වෙනවා හිමිකම 6920යි 10 වලින්. 6920යි 10 වලින් නා. දැන් අපි ගහන්නේ මුළු හිමිකම උත්තරේ 6920යි 10 වලින් නේද? ගණිතක ප්‍රශ්නේ ප්‍රශ්නාංක 44 හවුල් ව්‍යාපාරික මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ ඉදිරිපත් කරන ලබන අයිතම දෙකක් සඳහන් කරන්න. හවුල් ව්‍යාපාරික හිමිකම් නියෝජනය කරන අයිතම දෙකක් මොකක්ද? එකක් හවුල් කරන්ගේ ප්‍රාර්ථනා ගිණුම් අනෙක හවුල් කරන්ගේ ජංගම ගිණුම්. හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් අනෙක හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්. හිමිකම නියෝජනය කරන අයිතම දෙක. තවත් මීට අමතරව තිබුණොත් තියෙන පුළුවන්
හවුල් ව්‍යාපාරයේ සියලු දෙනා කැමැත්ත අනුව සංචිතයක් පවත්වාගෙන තිබෙනවා නම් සංචිත දෙකයි අපි අහලා තින්නේ. ඕනනම් තිබුණට කමන්නේ තව ලිව්වට 3ක් ඇහුවොත් එම සංචිත කියනවා. පොදු සංචිතය වගේ සංචිතයක් තියෙන පුළුවන් හවුල් ව්‍යාපාරයේ හවුල් කරන කැමැත්ත උඩ ඇතිකගත සංචිතයක් තිබුණොත් ඒකත් හිමිකම තමයි. සාමාන්‍යයෙන් හිමිකම නියෝජනය කරන අයිතම දෙක වෙන්නේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්. ප්‍රශ්න 45 බලන්න. ලාභාලාභ සමසමව බෙදා ගැනීමෙන් පවත්වාගෙන යනු ලබන අශාන් හා කුෂාන්ගේ හවුල් ව්‍යාපාරයේ පහත් සඳහන් තොරතුරු ඔබට දෙනවා. ජංගම ගිණුම් ශේෂයන් රුපියල් 1000 වලින් දෙන්නේ 2015යි 331 2014යි 331. මේ අවුරුදු අවසානයේ ගිය අවුරුදු අවසානයේ අශාන් කුෂාන් හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව අශාන්ට රුපියල් 1,50,000ක් අපි 10 වෙනි ගත්තම 150ක් වාර්ෂික වැටුපකට හිමිකම් කියයි. වර්ෂය තුළදී අශාන් හා කුෂාන් පිළිවෙලින් 10 වෙනි ගමු 100ක් හා රුපියල් 50ක් මුදලින් ගැලලි කර ඇත. පහත සඳහන් දේ ගණනය කරන්න. අයන්න 2015යි 331 දිනෙන් අවසන් වසර සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය ආයන්න 2015 331 දිනෙන් අවසන් වසර සඳහා අශාන්ගේ හා කුෂාන්ගේ ලාභ කොටස. ලාභයයි ලාභ කොටසයි අහන්නේ. ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයෙන් අවසාන ශේෂයෙන් තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න අපි ගණනාවක් දැන් පෞගේ මේ ප්‍රශ්න පත්‍රය තුලම කතා කළ අවස්ථා කිහිපයකදී. හොඳම දේ මොකද්ද කරන්න තියෙන්නේ? ජංගම ගිණුම් හදලා ආරම්භක ශේෂය දාලා දන්න සංඛ්‍යා දාලා නොදන්න සංඛ්‍යා හොයාගෙන අවශ්‍ය පිළිතුරට උත්තර සොයාගන්න පුළුවන් නේ. ප්‍රශ්නෙට දාලා පිළිතුර හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ජංගම ගිණුම් රෝල් කරමු හවුල් කරන් දෙදෙනාට. ජංගම ගිණුම් රුපියල් 1000 දාගම් අශාන් ඒ අකුරු දාගම් කුෂාන්ත කේ අකුරු දාගම් A සහ K. තිබෙන තොරතුරු මොනවද? ආරම්භක ශේෂයන් මෙතන ගිය අවුරුදු අවසන් ශේෂයන් 500යි 300යි. ශේෂය අශාන් 500යි කුෂාන් 300යි. ඊළඟට මේ අවුරුදු අවසාන ශේෂයන් 750යි 450යි නේද? මෙහෙම එකතු කිරීමේදී ගහලා මේ අවුරුදු අවසාන ශේෂයන් දෙක පෙර ශේෂයක් වශයෙන් ඉහළට ගියමු. හර ශේෂයක් වශයෙන් පහළට දාමු නේද? මොනවද ඉලක්කම් දෙක? 750යි අශාන් 450යි කුෂාන් නේද? 750යි 450යි 750යි 450යි. ඊළඟ තමයි මොනවද කියන්නේ බලන්න. හවුල් ව්‍යාපාර ගිවිසුම අනුව අශාන්ට 150ක වාර්ෂික වැටුපක් හිමි. වාර්ෂික වැටුප විසර්ජන ගිණුම මාර අශාන්ගේ ජංගම ගිණුම බැල නේද? අශාන්ගේ ජංගම ගිණුම බැල කරන වැටුප කියලා අශාන්ට පමණයි 150යි. කුෂාන්ට වැටුපයි කිය නැහැ. ඊළඟට වර්ෂය තුළදී අශාන් හා කුෂාන් පිළිවෙලින් 100ක් හා 50ක් මුදලින් ගැනලි කරලා තියෙනවා. ගැනලි 100යි 50යි නේද? ගැනලි ජංගම ගිණුම හර වෙනවා නේ. ගැනලි 100යි අශාන් කුෂාන් 50යි. එච්චරයි තියෙන්නේ. ලාභ කොටස් හරපැත් වැඩි විතුරුනේ ලාභ කොටස් තියෙන බව පැහැදිලි. ලාභ කොටස් බැර වෙන්න එපා. බැර වෙච්ච ලාභ කොටස් වගේ දීලා නැහැ නේද? හොයාගමු. ඒකනාගේ අවසාන ජංගම ගිණුම් ශේෂයන් තියෙන නිසා ජංගම ගිණුම බැර වූ ලාභ කොටස් හොයාගන්න පුළුවන්. දැන් ලාභ කොටස් විතරනේ අඩු අනිත් ඔක්කොම තියෙනවනේ. අශාන්ගේ හර එකතු 850යි 850 බැර කළාම එයාගේ බලන්න වෙනස කීයද? 150යි 500යි 150යි 650යි ලාභ කොටස් වශයෙන් බැලලා කීයද? 200. කුෂාන්ටත් එහෙමයි හර එකතු 50යි 450යි 500යි 500 බැර කළාම එයාට ලාභ කොටස් වශයෙන් කීයක් හම්බෙලා තියෙනවද? 200ක්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ලාභාලාභ අනුපාතය සමසම වෙන්නට ඕනේ. ඔබේ සමසම. නේද? හරි. අපෙන් අහන්නේ වසරේ ලාභයනේ. ලාභය හොයාගන්න මොකද කරන්න ඕනේ? ලාභයෙන් විසර්ජනය කළ ඒවා එකතුව ගන්න. අපි කියන පුළුවන් වර්ෂයේ ලාභය කියලා මෙහෙම ඉතින් වැටුප් 150යි ලාභ කොටස් 200යි 400යි. එහෙනම් ලාභයෙන් විසර්ජනය කරලා තියෙන ඔක්කොම
400 150 550 කියන්නේ වසරේ ලාභය කී දෙනා 550. වසරේ ලාභය කො 550ක් තිබිලා තියෙනවා 150ක් වැටුප් වශයෙන් විසර්ජනය කරලා ඉතිරි 400 ලාභ කොටස් වශයෙන් විසර්ජනය කරේ නම් ප්‍රශ්නය යන වසරේ ලාභය උත්තරේ තමයි 150 නේද මේ 550යි වසරේ ලාභය උත්තරේ 550යි තව බින්දුවක් දාගන්න වෙනම ඊට පස්සේ 5,50,000 වසරේ ලාභය ප්‍රශ්නේ ඊළඟ කොටස අහනවා ලාභ කොටස් අසාන්ගේ හා කුසාන්ගේ ලාභ කොටස් කිත අසාන්ගේ 200යි 200 කියන්නේ 10 වලින්නේ 200යි කුසාන්ට 200යි නේ ඉතින් ලාභ කොටස් ජංගම ගිණුම් තුලින් ඔය අපේ ප්‍රශ්න දෙකම උත්තරේ ලේසියෙන් හොදාගන්න පුළුවන්කම තිබුණා නේද වෙත ප්‍රශ්න අංක 45 නේද ඊළඟ ප්‍රශ්නේ ගන්න ප්‍රශ්න අංක 46 සහ 47 සඳහා පිළිතුරු සැපීමට පහත සඳහන් තොරතුරු භාවිත කරන්න කියලා කියනවා 46ටයි 47ටයි ශක්ති කල්ප සහ පවන් විසින් ලාභාලාභ පිළිවෙලින් 5ට 3ට 2 අනුපාතයට බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිහිලා තිබෙනවා 5ට 3ට 2 අනුපාතය තමයි ලාභ බෙදාගත්තේ 2016 3.31 දින පවන් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්න. පවන් තමයි විශ්‍රාම කියන්නේ. ඉදිරියට ව්‍යාපාරයේ කීර්ති නාමය රුපියල් දසලක්ෂයකට තක්සේරු කරලා තිබෙනවා. පොත්වල කීර්ති නාම ගිණුම පවත්වා නොගැනීමටත් හවුල් ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වෙලා තියෙනවා. ලාභාලාභ සමසමව බෙදා ගැනීමෙන් ඉදිරියට ශක්තිය හා කල්ප ව්‍යාපාරය දිගටම කරා යනවා. 2016 3.31 දින වසර තුලදී හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් තුල මෙන්න මේ ගණුදුණු සිද්ධ වෙලා තියෙනවා. මේ වර්ෂය තුල මෙන්න මේ ගණුදුණු සිද්ධ වෙලා තියෙනවා. දහස් වලින් සංඛ්‍යා තියෙන්නේ. ලාභ කොටස් වශයෙන් බැරලා තියෙනවා 500යි 300 200ක්. වේතන බැරලා තියෙනවා 400 400 400ක්. ප්‍රාර්ථනා පොලි බැරලා තියෙනවා 300 200 100ක්. ගැනලි හර වෙලා තියෙන එකයි වරහන් තුල තියෙන්නේ. ශක්ති 40යි පවන් 20යි. ගෙව් වේතනක හර වෙලා තියෙනවා 3 දෙනාටම 400 ගන්න. නේද? හොඳයි. අහන ප්‍රශ්න 46 හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් වල කීර්ති නාමයේ ගැලපීමේ ජීවන සටහන. අපි කීපතාවකින් කිව්වා හවුල්කරුවේ බඳවා ගන්නා විට හවුල්කරුවේ කිවත් යන විට කීර්ති නාමයේ ගැලපීමේ දිසටහන මොකද්ද? ප්‍රාර්ථනා ගිණුම් වල නව ලාභ බෙදා ගන්න අනුපාතයට ප්‍රාර්ථනා ගිණුම් හර පැරණි ලාභ බෙදා ගන්න අනුපාතයට ප්‍රාර්ථනා ගිණුම් බැලතර නව අනුපාතය වෙන්නේ සමසමව ශක්තිය හා කල්ප අතර පැරණි අනුපාතය 5ට 3ට 2 නේ. දැන් මෙහෙම ලියන්න. කීර්ති නාමයේ රුපියල් 10 වලින් ගත්තත් නම් 10යි. 10 වලින් හදමු. දෙවසටහන් තරම් රුපියල් 10 කියලා ලියන්නම්. එතකොට ප්‍රාග්ධන ගිණුම් හර ශක්ති අන්තකනා කල්ප. කීර්ති නාමයේ වටිනාකම වෙනවා රුපියල් 10ක් 10 වලින් ශක්තිද 10න් දෙකෙන් එකක් නේ. සමසමෝන් දෙකෙන් එකක් 10න් දෙකෙන් එක වගින් තමයි හර වෙන්නේ. එහෙනම් ශක්තියට 10න් දෙකකින් 10න් දෙකකින් 500යි මෙයාට 500යි. සමසමව හර වෙනවා 500 ගන්න. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම් බැර බැරේනවා ශක්ති කල්ප අන්තිකන කවුද? පවන් නේද? පවන් විශ්‍රාම ගන්න කෙනා. එතකොට පැරණි අනුපාතය මොකද්ද? 5ට 3ට 2 නේ. එහෙනම් 10න් 5යි 3 2 කියන්නේ 10න් 5ක්. 10න් 5ක් ශක්තියට ඒ කියන්නේ 500යි. කල්පට 10න් 5න් 3ක්. ඒ කියන්නේ 300ක්. පවන්ට 10න් 2ක්. ඒ කියන්නේ 200යි. ඔන්න විදිහට තමයි කීර්ති නාමයේ ප්‍රාර්ථනා ගිණුම් වලින් කරපෙන්නේ. ප්‍රාර්ථනා ගිණුම් හර ශක්ති කල්ප 500 500 ප්‍රාර්ථනා ගිණුම් බර ශක්ති කල්ප පවන් 500 300 200 නව අනුපාතයට හර පෙර අනුපාතයට බැර. ඊට පස්සේ යන පහත සඳහන් දෑ ගණනය කරන 2016 3.31 දින අවසන් වසරේ ලාභය. දැන් අපි ලාභය ගණනය කරන ආකාරය මිට කලින් අපි අවස්ථා කිහිපයකදී මෙහෙවුවා නේද? ලාභයෙන් විසර්ජනය කළ මුළු වටිනාකම වල එකතුව ගත්තා හරිය. ඒක තමයි ලාභය. දැන් මේ ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ අපිට දීලා තිබ්බ නේද? ලාභය විසර්ජනය කළ ආකාරය ලාභ කොටස් වේතන ප්‍රාර්ථනා පොලිමි මේ සියල්ලකම එකතුව ගත්තා නම් මේක තමයි ලාභය. ලාභය වෙන්නේ
මේ උඩ කොටස් තුන එකතුව. ගැළලි හා ගෙව් වේදන අදාළ වෙන්නේ නැහැ. මේ සියල්ලකම එකතුව නේද? එතකොට 500යි 300යි 200යි ලාභ කොටස් වශයෙන් දීලා තිනවා 500යි 300යි 200යි මෙහෙම ගන්නකො එකවරට 500යි 300යි 200යි 1000යි වේතන වශයෙන් විසර්ජනය කරලා තිනවා 400යි 400යි 1200යි ප්‍රාර්ථනා පොලි වශයෙන් විසර්ජනය කරලා තිනවා 300යි 200යි 100යි 500යි 600යි නේද? එහෙනම් ලාභය කියලා කියන්නේ මේ තුන එකතුව. ආය ජංගම කිරුම් ගහන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. නේද? ලාභයෙන් විසර්ජනය කළ වටිනාකම් දෙනවනේ. ලාභ කොටස් වශයෙන් විසර්ජනය කළාගේ දෙනවා. වේතන වශයෙන් විසර්ජනය කළාගේ දෙනවා. ප්‍රාර්ථනා පොලි වශයෙන් විසර්ජනය කළාගේ දෙනවා. දැන් මුළු ලාභය තුලත් 2800ක්. මුළු ලාභයෙන් 600ක් ප්‍රාර්ථනා පොලි වශයෙන් විසර්ජනය කළා. තව 1200ක් වේතන වශයෙන් විසර්ජනය කළා. ඉතිරි ගාන ලාභ කොටස් වශයෙන් විසර්ජනය කළා. මෙතින් 1000 වලින් 2800 යන වසරේ ලාභය දැන් අහනවනේ උත්තරේ තමයි 2800යි 1000 වලින් නේද? තවින්තෝන් අපි දාගමු. 120යි නේද? ඊළඟ විසර්ජනය කළ මුළු ලාභයේ ශක්තියට කීයද පවන්ට කීයද? විසර්ජනය කළ ලාභයේ ශක්තියට හා පවන්ට. ශක්තියට විසර්ජනය කරලා තියෙන මේ තියෙන්නේ. මෙන්න ශක්තියේ විසර්ජනය කළ එකතුව. ලාභ කොටස 500යි, වේතන 400යි, ප්‍රාර්ථනා පොලි 300යි නේද? පවන්ට විසර්ජනය කරලා තියෙන 200යි 100යි 100ක් 200යි 400යි 100ක් නේද? අපි මෙහෙම ගමු. අහලා තියෙන ශක්තිය විසර්ජනය කළ ප්‍රමාණයනේ. ඒතර 500යි මේ ටික නේද? දැන් මේ ටික 500 400යි කීයද? 900 900 300 1200යි 1200යි 10 වලින් තමයි බින්තුන් දැම්මම හරි 12 ලක්ෂය. මුල් ලාභයේ 28 ලක්ෂයෙන් 12 ලක්ෂයක්ම ශක්තියට ගිහින් තිබෙනවා නේද? හරි. පවන්ට ගිහින් තියෙන කොච්චරද? 200යි 400යි 100යි 500 700යි 700 කියන්නේ 7 ලක්ෂයක් නේද? මුළු ලාභයෙන් පවන්ට ගිහින් තියෙන ලක්ෂ 7ක්. ලක්ෂ 12ක් ශක්තියට නේද? හරි. ඔක තමයි ඔය ප්‍රශ්නය සඳහා පිළිතුර. ඊට පස්සේ මේ ප්‍රශ්න අංක 47 නේ. දැන් ගන්න ප්‍රශ්න අංක 48. හවුල් ව්‍යාපාරයක කීර්තිනාමයේ අස්තමේන්තු කරන අවස්ථා දෙකක් සඳහන් කරා. හවුල් ව්‍යාපාරයක කීර්තිනාමයේ අස්තමේන්තු කරලා ගැලපීම් කළ යුතු අවස්ථා වන්නේ හවුල් ව්‍යාපාරයන්ගේ හොල්කරුවන්ගේ ලාභ අයිතිය වෙනස් වන අවස්ථාවල. ලාභ අයිතිය වෙනස් වන අවස්ථා කියලා අපි හඳුනාගන්නේ නව හවුල්කරුවෙක් බඳවා ගන්නා විට ලාභ අයිතිය වෙනස් වෙනවා. හවුල්කරුවෙක් ඉවත් වෙන අවස්ථාවක ලාභ අයිතිය වෙනස් වෙනවා. හවුල්කරුවන් බඳවා ගැනීමක් ඉවත් වීමක් සිදු නොවුණත් හවුල්කරුවන් සොකී කැමැත්ත අනුව ලාභ බෙදා ගන්න අනුපාතයේ වෙනස් වීමක් කරනවා නම් ලාභාලාභ බෙදා ගන්න අනුපාතයේ වෙනසක් සිදු කරනවා නම් ඒගොල්ලන් කැමැත්ත අනුව හවුල්කරුවන් සංඛ්‍යාව වෙනසක් නොවි ඒත් ඉතින්දිත් කීර්තිනාමයේ ගැලපීම කරන්න වෙනවා. ලාභ අයිතියේ වෙනසක් සිදු වන හැම අවස්ථාවකදීම කීර්තිනාමයේ ගැලපීම කළ යුතුයි. අවස්ථා දෙකක් අපෙන් අහන්නේ. ලියන්න එකක් තමයි නව හවුල්කරුවෙකු බඳවා ගන්නා විට අනික හවුල්කරුවෙකු ඉවත්ව යන විට. ඔය අවස්ථා දෙකේ තමයි කීර්තිනාමය සඳහා ගැලපීම් කළ යුතු වන්නේ. ඊළඟ ප්‍රශ්න අංක බලන්න 49. හවුල් ව්‍යාපාරයකට අදාළව පහත සඳහන් ප්‍රකාශන සත්‍යද? සත්‍ය නම් T අකුරු true කියන එක, false කියන එක අසත්‍ය F අකුරින් දක්වන්නට ඕනේ. සත්‍යද අසත්‍යද කියලා අහනවා. ප්‍රකාශය සත්‍යව අසත්‍යභාවය. ඒ හවුල් ව්‍යාපාරික කීර්තිනාමයේ අස්තමේන්තු කරන ලබන්නේ එහි ලාභදායීත්වය වෙනස් වන විටකදී. ලාභයයි ලාභදායීත්වයයි ලාභ අයිතිය කියන්නේ ලාභ අනුපාතය කියන්නේ එකිනෙක වෙනස් වචනනේ. ලාභය හවුල් ව්‍යාපාරික ලාභය කියන්නේ ආදායම හා වියදම අතර වෙනස. ලාභදායීත්වය කියන්නේ ලාභ ඉපීමේ හැකියාව. ඔය දර ලාභ අනුපාතය තුලින් සුද්ධ ලාභ අනුපාතය තුලින් අපි මන බලන්නේ ලාභ ඉපීමේ හැකියාව. ලාභ අයිතිය වෙනසක් වීම කියන්නේ ලාභ අනුපාතය බෙදා ගන්න අනුපාතය වෙනසක් වීම. ඒතර හවුල් ව්‍යාපාරික කීර්තිනාමයේ අස්තමේන්තු කරන ලබන්නේ හවුල් එහි ලාභදායීත්වය වෙනස් වන විටකදී. ඇත්තටම ඒක දෙකක් නෙවෙයි. නෑ ලාභ ඉපීමේ ලාභදායීත්වය වෙනස් වීම කියන්නේ ලාභ ඉපීමේ හැකියාව වෙනස් වුණා කියන එකනේ. දර ලාභ අනුපාතය ගිය අවුරුදු 140යි මේ අවුරුදු 130 වෙලා. අර ලාභදායීත්වය වෙනස් වෙලා.
එතන දල ලාභ අනුපාතය ගිය අවුරුදු 25 මේ අවුරුදු 40 වෙලා. මම ලාභදායීත්වය වෙනස් වෙලා. නමුත් කීර්තිනාමයේ ගැලපීම කරන්න ඕනේ ලාභ අයිතිය වෙනසක් වුණ අවස්ථාවක. හවුල්කරුවන්ගේ ලාභ හිමිකමට බලපෑමක් වුණ අවස්ථාවක තමයි කීර්තිනාමයේ ගැලපීම කරන්නේ. හොඳට කල්පනාවෙන් උත්තර දෙන්න. તો මෙතෙන්දී ලාභදායීත්වය වෙනස් වෙන විදිහට කිව්ව නිසා මේ කතන්දරේ අසත්‍යයි. හරි නේද? right. B සමාගම් පනතට අනුව 2007 හවුල් ව්‍යාපාරයක සිටියක උපරිම හවුල්කරුවන්ගේ සංඛ්‍යාව 20. හරිනේ. 2017 519 වෙනි වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20යි කියලා සමාගම් පනත තමයි කිව්වේ. මේක තව හරි නේද? හවුල්කරුවන් අතර ලිඛිත කිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පැවතිය නොහැකිය. මීට කලින් මේ ප්‍රකාශය අපි කතා කරා. ව්‍යාපාරයක් පවතින ලිඛිත කිවිසුමක් අවශ්‍යම හවුල් ව්‍යාපාරයක් පවතින්නේ නැහැ. වාචිකවත් පුළුවන් කටවචනුත් පුළුවන් නේ. කටවචනින් සහ වාචික දෙකම එකමයි සහ ඇඟවීමෙන් පුළුවන් නේද? එතකොට ලිඛිත කිවිසුමක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි වූ නිසා මේක අසත්‍යයි. ලිඛිත කිවිසුමක් තිබීම හොඳයි. ඒ ව්‍යාපාරයට ශක්තියක් තියෙනවා. ඒක නමුත් එසේ නොමැතිව ව්‍යාපාරය පවත්වා ගන්න පුළුවන්. D 1890 හවුල් ආඥා පනතේ 24 වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂමත 5ක පොලියක් ගෙවී තිබේ. හරිද වැරදිද? වැරදිනේ. ඇයි? 24 වගන්තියේ 5ක පොලියක් ගෙවීම කතන්දරයක් කිව්වේ ණය ගිණුම් සඳහා. ප්‍රාග්ධනට පොලිය ගෙවියේ නැහැ. එහෙනම් මේ කතන්දරේ අසත්‍යයි නේ. හොඳයි. ගන්න අවසාන ප්‍රශ්නය ප්‍රශ්න අංක 50. මම ගණන වරක් කියවන අහගන්න. 2018යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අනුර හා බිමල් හවුල් ව්‍යාපාරයේ ලාභාලාභ විසර්ජන කිරීමෙන් පාසඳාන් තොරතුරු උපුටාගෙන ඇත. මෙතන ලාභාලාභ විසර්ජන කිරීමෙන් උපුටාගත් තොරතුරු ප්‍රාග්ධනයේ මත සිර 5ක පොලියක් දීලා තිනවා. අනුරට 5000යි බිමල්ට 20000යි එකතු 25000යි. හරිනේ. ලාභ කොටස් අනුර 20000යි බිමල් 10000යි එකතු 30000යි. හරිනේ. මේ ලාභාලාභ විසර්ජන කිරීමෙන් උපුටාගෙන තියෙන තොරතුරු. මෙම ගිණුම ආධුනික ගිණුම් ලිපිකරුවෙකු විසින් පිළිල කර ඇති බව ඇති අතර එහිදී හවුල් ව්‍යාපාර ගිවිසුම සැලකිල්ලට ගෙන නැහැ. මේ විසර්ජන කිරීම හදලා තියෙන ආධුනික පුහුණුවන ගිණුම් තබන්නේ එයා හවුල් ගිවිසුම සැලකිල්ලට අරගෙන නැහැ මේ ලාභ විසර්ජනය කිරීමේදී. කෙසේවත් මේ වටිනාකම් දැනටමත් හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට පිටපත් කර ඇත. මේ වටිනාකම් විසර්ජනය කිරීමෙන් ජංගම ගිණුම් වලට මාරු කරලා. හවුල් ව්‍යාපාර ගිවිසුම අනුව අනුර සහ බිමල් අතර ලාභාලාභ පිළිවෙලින් 3:2 අනුපාතය බෙදාගත යුතුය. හවුල් ගිවිසුමේ තියෙන ලාභාලාභ 3:2 අනුපාතය බෙදා ගන්න කියලා. ගිවිසුමේ ප්‍රාර්ථන පොලිය ගෙවීමක් සඳහන් වන්නේ නැහැ. හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් ශේෂ නිවැරදි කිරීම සඳහා අදාළ ජන සටහන් පෙන්නනවා. පුහුණුවන ගණන් තබන්නේ හවුල් ගිවිසුම ගැන සැලකිල්ලක් නොදක්වා ලාභය විසර්ජනය කරලා තියෙනවා. ප්‍රාර්ථන පොලිය සිට 5ක් ගෙවලා ලාභ කොටස් මෙතන බෙදෙන 2:2 අනුපාතය නේද? ජංගම ගිණුම් වලට මාරු කරලත් ඉවරයි. නමුත් හවුල් ගිවිසුම පදනම් කරගත්තාම හවුල් ගිවිසුම බැලුවාම ගිවිසුමේ ප්‍රාර්ථන පොලිය ගෙවන්න කියලා නැහැ. එහෙනම් ප්‍රාර්ථන පොලිය ගෙවිය යුතු නැහැ. ඒ වගේම ගිවිසුමේ තියෙන ලාභාලාභ බෙදා ගන්න කියලා කියන්නේ 3:2 අනුපාතයට. දැන් මේක බෙදා ගන්න තියෙන 2:2 අනුපාතයට. අපි ගන්න මේ තත්ත්වෙ මේ ජංගම ගිණුම් වල ශේෂ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන ජීවන සටහන අහන්නේ. දැන් මොකද කරන්න ඕනේ? දැන් මෙතෙන් තමයි දැන් මේක උත්තරේ ලබා ගත හැකි විකල්ප ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි දැනට ලාභයෙන් විසර්ජනය කළ තියෙන ප්‍රමාණය හඳුනාගෙන නිවැරදිව ලාභ විසර්ජනය කළ ප්‍රමාණය හඳුනාගෙන මේ දෙකේ වෙනස ගැලපීම් කිරීම. එහෙම නැත්නම් දැනට බැර කළ ලාභයෙන් විසර්ජනය කළ තියෙන ප්‍රමාණයෙන් ආපසු අරගෙන අලුත් වගේම බැර කරන්න පුළුවන්. දුන්න වගේන් අරගෙන ආපහු අලුත් වගේම බැර කරන්න පුළුවන්. දෙකේම සුද්ධ ප්‍රතිඵල එකයි. නමුත් අපි පළවෙනි ක්‍රමයට යමු. මේ ලාභයෙන් විසර්ජනය කළ ප්‍රමාණය හඳුනාගෙන තිබිය යුතු ප්‍රමාණයෙන් පවතින ප්‍රමාණය අඩු කරලා වෙනස ගමු. right? හොඳයි. මම මෙහෙම කරනම් පෙරවලවල මම ගන්නම් අනුර බැසල් කියන AB කියලා. දැන් අලුත් හවුල් කිවිසුමේ කියන්නේ හවුල් කිවිසුම අනුව ප්‍රාර්ථන පොලිය කියවන්න බෑනේ. වේතන කොහොමද දීලත් නැහැනේ. ඒතර හවුල් කිවිසුම අනුගමනය කරන ලාභය 3:2 අනුපාතය බෙදීම පමණයි කරන්න ඕනේ. හවුල් කිවිසුම හරියට අනුගමනය කරා නම් ලාභය 3:2 අනුපාත බෙදීම පමණයි කරන්න. ඒතකොට නිවැරදි ලාභ කොටස් කියලා මම ගන්නම් 3:2 නේ. તો ලාභය ඔක්කොම කීයද?
ලාභයේ තිබිලා තියෙන මෙච්චරක්. දැන් ලාභයෙන් ප්‍රාර්ථන පොලි 25000ක් දුන්නා නම් ලාභ කොටස් 30000 දුන්නා ඔක්කොම ලාභය කියන්නේ කීයද මේ දෙකේ එකතු කීයද 55000. ලාභයේ තිබිලා තියෙන 55000ක් නේ 55000 25000ක් යා ප්‍රාර්ථන පොලි වශයෙන් දීලා ඉතින් අධිලාභය 30000 නේ අධිලාභය ප්‍රාර්ථන පොලි එකතු කරගත් මොකද එන මුළු ලාභය. එහෙනම් නිවැරදි ලාභ කොටස් වෙන්න තිබුණේ ඒට 55000 මුළු ලාභය 55000න් 3.5 5න් 3ක් හා 5න් 2ක් නේ 5න් 3ක් ඒට 5න් 2ක් බීට. ඒක 55000න් 5න් 3ක් කියලා කියන්නේ කීයද? 55000 5න් බෙදුවාම 11000 11000 33000 ඒට බීට 55000 5න් බෙදුවාම 11000 11000 කියන දෙක 20000. නිවැරදි ලාභ කොටස් වෙන්න ඕනි 33000 ඒට බීට 20000. ඒ කියන්නේ ලාභය ඔක්කොම 55000 ලාභයෙන් 33000ක ඒට 20000 බීට. මේක අඩු කරමු අපි අඩු කළා විසර්ජනය කළ ලාභය. දැනට ඒට විසර්ජනය කළ තියෙන කොච්චරක්ද? ඒ කියන්නේ අනුරනේ ප්‍රාර්ථනා පොලි 5000යි ලාභ කොටස් 20000යි නේද? පියන මෙහෙම ගන්න එකත් වුණා. කොහොමද තවත් පැහැදිලි වෙන්න? ප්‍රාර්ථනා පොලි ලාභ කොටස්. එතකොට ප්‍රාර්ථනා පොලි වශයෙන් දීලා තියෙනවා ඒට නේද? 5000ක් මෙවලට 20000ක් නේ. ප්‍රාර්ථනා පොලි වශයෙන් දීලා තියෙනවා ඒට 5000ක් කඩු වෙන්න ඕනි. 5000ක් අනුරට බිමලට 20000ක්. ඒක අඩු වෙන්න ඕනේ. ආපහු අඩු වෙන්න ඕනේ. ලාභ කොටස් වශයෙන් දීලා තියෙන කොච්චරද? 20000යි 30000යි නේ. ලාභ කොටස් 20000ක් දීලා තියෙන අමලට මේ අනුරට 10000ක් දීලා තිනවා බීට නේද? මෙන්න හිමි විය යුතු ප්‍රමාණය මෙන්න ලැබිලා තියෙන ප්‍රමාණය මේ දෙකේ වෙනස ගන්න ඒ තමයි ගැළපෙන යුතු ප්‍රමාණය. ඒතකොට ඒකට 33000ක් එන්න ඕනේ. හරි විදිහට බෙදුණා ලාභය 33000ක් එන්නේ ඒට. 33000 කොහමද? 55000 මුල් ලාභය 55000 ගේ ලාභ කොටස් සහ ප්‍රාර්ථනා පොලි එකතුව. 55000න් 5න් 3ක් 33000ක්. නමුත් ලැබිලා තියෙන ඔයාලට කීයද ඔක්කොම දැන්? 5000යි 20000යි 25000ක් ලැබිලා තියෙනවා නේ. 33000 25000ක් අඩු කළාම තව එනවා කීයක් යන්න ඕනේද? 8000ක් එන්න ඕනේ. ඒට 8000ක් එන්න ඕනේ තව. බීට 20000යි ලැබෙන්න ඕනේ. නමුත් දැන් පැරණි ක්‍රමයට විසර්ජනය කළාම කලින් තත්ත්වවල බෙදලා තියෙනවා 20000කුයි 10000කුයි 30000. 30000ක් යාර ගිහින් තියෙනවා 20000 ගිහින් එන්න ඕනේ. එයාට වැඩියෙන් ගිහලා තියෙනවා 8000ක් එන 8000 අපව ගන්න ඕනේ. දැන් B ගේ ජංගම ගිණීමේ 8000ක් අපව ගන්න ඕනේ. ඒට ජංගම ගිණීමට 8000ක් ලබා දී යුතුයි. ඒ නිසා ගැළපිය යුතු සුද්ධ වටිනාකම ගැළපිය යුතු සුද්ධ වටිනාකම ඒට තව 8000ක් ලබා දී යුතුයි. යාට ජංගම ගිණීම බැල වෙන්න ඕනේ. බීට වැඩිපුර ගිහිලා යාගෙන් ගන්න ඕනේ. හර වෙන්න ඕනේ. එහෙනම් B ගේ ජංගම ගිණීම හර 8000යි. A ගේ ජංගම ගිණීම බැල 8000යි. සුද්ධ වශයෙන් ගැළපීම කරනවා නම් ජංගම ගිණීමට A ගේ ජංගම ගිණීමට තව 8000ක් ලැබෙන්න ඕනේ. යාට හිමිකමට තව එකතු වෙන්න ඕනේ 8000ක්. B ගෙන් යාට වැඩියෙන් ගිහිලා 8000ක් අපව ගන්න ඕනේ. දැන් අපි ජීවන සටහන මෙහෙම ලියමු. ජීවන සටහන මෙහෙම ලියමු. ජංගම ගිණුම B හර වෙනවා 8000ක්. දැනට ජංගම ගිණුම A බැලනවා 8000ක්. සලක්ෂ දෙනවා. ලාභය නිවැරදිව විසර්ජනය කළ විට ජංගම ගිණුම් වලට සිදු කළ යුතු ගැළපුම. ලාභය නිවැරදිව විසර්ජනය කළ විට ජංගම ගිණුම් වලට සිදු කළ යුතු ගැළපීම. එතකොට හර වෙනවා බීට 8000ක් බැරෙනවා ඒට 8000ක්. පැහැදිලිද? හොඳයි. ඔය ප්‍රශ්නයත් එක්ක ඔය ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ වෙනවා.
අපි ඔය කලේ හවුල් ව්‍යාපාරවලට ආවේනික වූ හවුල් ව්‍යාපාර ගිණුම් කරන්න සම්බන්ධ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ ඒකකයේ තුල නැවත ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න පත්‍ර අංක 7. අපි දැන් මේ හවුල් ව්‍යාපාර පාඩමත් එක්ක ඔයාලගේ 12 වෙනි ශ්‍රේණියේ පාඩම් එකක විෂය නිර්දේශයේ 12 වෙනි ශ්‍රේණිය දක්වා වූ පාඩම් එකක සම්පූර්ණ වෙනවා. අපි ඊළඟට ප්‍රශ්න පත්‍රයක් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන අංක 1 සිට 12 දක්වා සියලුම පාඩම් මිශ්‍ර කරලා තවත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අංක 7 වශයෙන් ඒක සාකච්ඡා කිරීමෙන් පස්සේ තමයි අපි 13 වෙනි ශ්‍රේණියේ පාඩම් එකක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ.